ඒතර මට කියන්න ටයිම් ටික කියන්න මේ කීයටද පුළුවන් වෙන්නේ කියලා. ඒක දාන්න ගෲප් එකට දාන්න දැන් කියන්න යන්න එපා. ඒක දාන්න මේ ගෲප් වල දාන්න බදාද මේ වෙලාවේ පුළුවන්. ඒක නිසා ටයිමින් කරලා ලියන්න පුරුදු වෙන්න. ඊට පස්සේ අනිවාර්ය රචනා ප්‍රශ්න වලට යනවා. ඊට පස්සේ ප්‍රස්තාර ඕ මේ උගන්න යනවා. මොකද මේ මැයි ජූනිනේ. ජූනි ජූලි අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් ජනවාරි. දැන්ට මාස 8යි. බොහෝ වෙලාවට මාර්තු වලට යයි භාගය. හරි යන්න වෙනවා. තවල් මදිනේ. ඒතකොට පෙබරවාරි මාර්තු. අපි මේ මාස දෙකක් ගමු. මාර්තු අතාරිය පැත්තේ. රයිට්. මාස 9ක් තියෙනවා. මාස 9 කියලා කියන්නේ සති 36ක් තියෙනවා. සති 36ක් කියන්නේ අන්තිම සතියවලදී පේපර් ලොකු පේපර් කරනකොට සාමාන්‍ය පේපර්ස් 50ක් 60ක් වගේ කරන්න පුළුවන් ඔයාලට. මම ගෙදරදී කරන පේපර්ස් දෙන්න. ඒතර ටයිමින් කළාම කරන්න පුළුවන්. අනිවාර්යෙන් ක්ලාස් එකේදී ටයිමින් කරලා දෙන පේපරේ කරන්න එන්න අනිවාර්යයෙන්. දැන් ඒතර ලැජ්ජ වෙන්න දෙයක්වත් නැහැ. මම අර කලින් දවස්වල පන්තියේ ලකුණු කියනවා. මම කිව්වනේ පන්තියේ ලකුණු 31යි 36යි 23යි 75යි ඔහොම කියලා ලකුණු කිව්වනේ. දැන් එහෙම කියන්න වෙන්නේ නැහැ. දැන් මම කායින් හරි ඒවොත් ලකුණු කියද කියනවා. හතයි නෙක මාර කේස් එක. ඒක කියන්න පුළුවන් දැන් ප්‍රශ්නයක් නැහැ නේ. Tamanටම තමයි හරි වැරදි බලා ගන්න ඕනේ. ඒක ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. Tamanගේ දැනුම පාවිච්චි කරලා Taman තනියම ලියලා බලන්න Tamanගේ ලකුණු කොහමද කියලා. ඒක නිසා ඒ chance එක මිස් කරගන්න එපා. ඒ නිසා රිවිෂන් එකේ ළමයි 5 10ද ඉන්නේ මම ඒක කරන් යනවා. හරිද? ඒ නිසා මේ සතියේ බදාලා තියෙනවා මම හරියටම වෙලාව මම කියන්නම් උදේද හවසද කියලා. මට ගොඩක් කට්ටියට පුළුවන් වෙනාට තමයි මම දාන්නේ. සහ මට ඕන නම් අඟහරුවාදත් පුළුවන්. අඟහරුවාද බදාද ඒ දවස් ඒ ටයිම් හතරෙන් මට කට්ටිය දාන මැසේජ් දාන්න. ඒතර මේ මැසේජ් දාන්න නැතුව අනේ සර් මට පන්තිනේ මට බෑ එහෙම කියලා ඉතින් මට අදාළ නැහැ. අනිවාර්යෙන් මට දාන්න මේ කට්ටියට රයි. මට අඟහරුවාද උදේ පුළුවන් නැත්නම් අඟහරුවාද හවස පුළුවන් නැත්නම් බදාද උදේ පුළුවන් නැත්නම් බදාද හවස පුළුවන්. ඔය හතරෙන් මේක තමයි කරන්නේ. මට පන්ති නැති වෙලාව දාන්න. ඒ දාන අයගේ කට්ටියට මේ වැඩිපුරටම ෆ්‍රී කට්ටියට තමයි මම මේ ඒ වෙලාව තමයි දාන්නේ. ඒතර අනිත් කට්ටියට ඉතින් මේ රෙකෝඩින් එක හරි අරගෙන වැඩේ කරන්න වෙනවා. ඔව් ක්ලාස් එකට ගෲප් එකක් තියෙනවා. මේ ගෲප් එකේ නැති කට්ටිය මට ප්‍රයිවට් මැසේජ් එකක් දාන්න මේ මගේ නම මේකයි ගෲප් එකට ඇඩ් කරන්න කියලා. මම මේකේ ගෲප් එකට ඇඩ් කරන්න. මොකද්ද? උදේ තිබ්බොත් කීයට තියෙන්නේ? උදේ තිබ්බොත් සාමාන්‍යයෙන් උදේ 9 වගේ තමයි තියෙන්නේ. උදේ තිබ්බොත් උදේ 9 හවස ඔව් ඒක තමයි. එහෙමනම් හවස මට කියන්න. මට හවස් ටයිම් එකේ හැමෝත් මට කියන්න. ඒක හවස 6 ඒ වගේ මට ටයිම් පුළුවන්. එතකොට මේක නිසා කරන්න. අනිවාර්යෙන් ඒක පේපර් ක්ලාස් එකට වෙන පේපර් ලියන්න ගන්න. 12ට විතර බැරිද? 12ක් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මට ඔයාලා පුළුවන් වෙනවා ටික කියලා දාන්න. රයිට් මේක හදා. අර ඒ වලට දෙකක් ඇවිල්ලා තියෙනවා. පොඩ්ඩක් අර වෙනස් වෙයි. පයිතන් මම කට්ටියම වල මැසේජ් දාන්න පුළුවන් දවස් දාපු අයගෙන් තමයි මම හොයන්නේ කට්ටියට කාටද වැඩිපුරම පුළුවන් කියලා. දාන්න නැතුව ඉන්න අයගෙන් මේ මට අංජනන් එළියවන්න බෑනේ. මෙයාට මේ දවස් පුළුවන් කියලා. දාන අයගෙන් වැඩිපුරම පුළුවන් දවස් කට්ටියට මම දානවා. ඔය ගාන හදන්න ඕනේද? නැතුව ඉතින් මම මේ මොකටද මේ දීලා තියෙන්නේ? ඒ වර්ගමූලෙ දීලා නැහැනේ. වර්ගමූලෙ දීලා නැහැ නේ මාර්ගයේ. ආයෙක වර්ගමූලයක් එන්නේ නැති වෙයි. දීලා නැහැ. සමහරට වර්ගමූලෙ එන්නේ නැති ගණනුත් එනවා. බලන්නකෝ. අදයි යන්නේ වර්ගමූලයක් දීලා නැහැ. කියන්නේ gediya පිටින්ම වර්ගමූල 100. එහෙම આવොත් 10 කියලා කෙලින්ම ගන්න පුළුවන්. අර ඒ වගේ ගණන් වලදී වර්ගමූල ගණන් දෙන්නේ නැහැ.
යට තියෙන රින මේ ධන 4 උඩට ගෙන යන්න පුළුවන්ද? බෑ 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 යට තියෙන ඒවා එහෙම උඩට ගෙන යන්න බෑ. ඒවා කැපෙන්නේ නැත්නම් ඒවා බෙදීම හතරක් විදිහටම තියාගන්න. ABC දෙන්නේ නැත්නම් කියන්නේ මේක ABC වල මොනවා හරි ඉලක්කම් ටිකක් තියෙනවනේ. එක 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 හරි කියලා තියෙනවනේ ඉලක්කම්. ඒතර අපි මේ තියෙන ඉලක්කම් ටික ගන්න වෙනවා. දැන් මේක අපිට ABC දෙන්නේ නැහැ. අපි ABC ලියා ගන්න ඕනේ. කියන්නේ ABC වලට එන උත්තර ටික මොනවද? ABC. ඒතර අනිවාර්යෙන් මේ සූත්‍රය දෙන නිසා ABC අපිට ලියා ගන්න පුළුවන්. A වෙන්නේ 2යි, ධන 2යි. B වෙන්නේ ධන 7යි. C වෙන්නේ ධන 3යි. ඔය විදිහට ලියා ගන්න පුළුවන් වෙන්නේ. ABC කියලා කියන්නේ අර මම කියේ A කියන්නේ x වර්ගයේ ගාව තියෙන ඉලක්කම B කියන්නේ x ගාව තියෙන x සමානයි 2න් 1යි. ධනද ඍණද? ඍණ. ෂුවර්ද? ෂුවර්. හරි දන්නේ. මටත් ඒකමයි ආවේ. එහෙම නෑ දෙන්නෙත් එහෙමයි. එහෙනම් හරි. අනිත් අය එතකොට අර මේ මගේ ක්ලාස් වල දැනෙන 700කින් මේ ගිය මාසේ මේ ගොඩක් අතේ ක්ලාස් වල තිබුණේ නැහැ. ඒක මම මර නම් කියන්නේ නැහැ ක්ලාස් එකේදී මේ මම ඉතින් ලින්ක් එක හැමෝටම එවනවනේ. ඉතින් මම ඒ වන කාර්මිකත්වයේ ඉතින් සලකලා ඉතින් ඔයාලත් ඒ විදිහට කාර්මික වෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. සමහර කට්ටිය දැන් මේ මාසෙට සල්ලි දාලා තිබ්බා. ඒක නිසා මේ මොහරි අපහසුතාව මොනවා හරි වෙනවා මට කෝල් එකක් දීලා කියන්න. නැත්නම් ඔයාලට ඒක ගවන්න විදියක් නැහැ. ඒවත් එන්න විදියක් නැහැ සර්. මෙහෙම ප්‍රශ්න දෙනවා හරි මට අනිවාර්යෙන් මැසේජ් එකක් හරි දාලා කියන්න ඊට පස්සේ. මම දන්නවනේ ඊට පස්සේ මෙයා මෙහෙමයි කියලා. සමහර කට්ටිය ගෙදරට ඇවිල්ලා ඔයාලා ගෙනත් දුන්නා. ඉතින් ඒ කරමු උදව් වලට ස්තුතියි. මේ අනිත් අයත් මේ කියවෙන ටික පිළි ගන්න ඇතිනේ තමන්ගේ හිත. මම කියන්නේ නෑ කියලා. මොකද මේ ඔයාලා එන කට්ටියගේ හැමදාම නාම ලේඛනේ මම ගන්නවා ඒ කට්ටියගේ නම් දෙක තියෙනවා. ඒකට මම දන්නවා මෙයාගේ වල තියෙන්නේ මෙයාගේ වල නැහැ කියලා මම දන්නවා. රයිට් මේක හදාගෙන යන්නටක් ගාලා x සමානයි උදින මේ උත්තරේ නැද්ද? මොකද ප්‍රශ්නේද? මොකක්ද අවුල දැන් මේක කියන්නේ? ආදේශ කරගන්න බැරිද? ABC හොයාගන්න බැරිද? මට කියන්න බෑ මොනවද තියෙන ප්‍රශ්න කියලා. උදින. හරි හරි සර්. අර මේ කරණි පාඩම තියෙන එක පොඩ්ඩක් අවු. කරණි පාඩම. අහිමොත් කරන්න මම හිතන්නේ මේ කරණි වලට ඔයා හිටියේ නෑ මගේ නේ කරණි. කරණි කරුනේ නෑනේ මගේ. නෑ. නෑ. රින B වෙනුවට එන්න ඕනේ 7. ඒකට ධන 7 ධන හෝ රින B වර්ග 7 වර්ග රින 4යි A වෙනුවට 2යි C වෙනුවට 3. බෙදීම දෙවරක් A වෙනුවට 2. රින ධනෙන් වැඩි කරාම රින 7 7 වර්ගය 49යි 4 වරක් 2 8යි 8 වරක් 3 24. රින ධනෙන් රිනයි රින ධනෙන් රින බෙදීම දෙවරක් 2 4. x සමානයි රින 7 ධන හෝ රින 49න් 24ක් ගියාට පස්සේ 25. වර්ගමූල 25 කියන්නේ කෙලින්ම අපි දන්නවා. ආයෙත් නිකන් කැටයන් කපක ඉන්න දෙයක් නැහැ ඒක. අපිට දීලා තියෙන x සමානයි රින 7 ධන හෝ රින වර්ගමූල 25 කියන්නේ කීයද? 5. දැන් මේකේ ඉලක්කම් දෙකම මේ 4ෙන් බෙදෙන්නේ නැහැ. ඒක නිසා එහෙම බෙදන්න යන්න එපා. අමාරුවෙන්. දැන් උත්තර දෙක ගන්න වෙන්නේ මෙහෙම. එකක් ඍණ 7 ධන 5 බෙදීම 4.
ඔන්න එක උත්තරයක්. තව සුළු කරන්න මොකද බෑ නේද? හෝ x සමානයි ඍණ 7 ඍණ 5 බෙදීම 4. සර් ඊට උඩ සුළු කරන ඔව් ඉනේ 1.2 හා ධන 0.5 ධන 0.5 right. ධන 0.5 ධනද ඍණද ඒක? right. ඔයාලා මෙතන වෙනකන් හරියද? බලන්න මේ මට අවිල තියෙන දේ වෙනකන් හරියද කියලා. හරි ඔව් සර් හරි මෙතන නෑ හරි. දැන් සුළු කරමු. දැන් ඊට උඩ සුළු කරන්න. ඍණ 7යි ධන 5යි. ඍණ 7යි ධන 5යි කියදී ලකුණු දෙක අසමානයි. ඍණ 7යි ධන 5යි අසමානයි. ලොකු එකෙන් පොඩි එක අඩු කරන්න. 7නේ ලොකු 7න් 5ක් අඩු කරාම 2යි. ලොකු එකේ ලකුණ ඍණ. ඍණ 2 බෙදීම 4. 4 තියෙනවා නේද? ඕ x සමාන. මේ දෙකේ ලකුණු දෙක සමානයි. ඍණ 7 ඍණ 5. ලකුණු දෙක සමාන නම් එකතු කරන්න. 7යි 5යි 12යි. 7යි 5යි 12යි. ඍණ කියන ලකුණු දෙක සමානයිනේ. එම ලකුණම දාන්න. ඍණ 12 බෙදීම 4. දැන් x සමානයි. මේක ඊරෝඩයට කපන්න. 2ට 2 1යි 4ට 2 2. ඒතර ඍණ භාගය. නැත්තම් ඍණ 0.5. දශම කරොත් එහෙම භාග විදිහට තිබ්බ කියලා මේකේ වැරද්දක් නැහැ. මේක හෝ 12 4 බෙදුනහම 3යි ඍණ 10 බෙදුනහම ඍණ. උත්තරේ ඍණ. මෙන්න මේ උත්තර දෙකයි ඉතින් තියෙන්නේ. එක මේක ගානක්තාව කරමු. එක ගානය කරන්නේ. එතනින් පස්සේ වගන්ති ගණන් වලට යනවා මේකේ. එක්සෑම් වගේ එක්සෑම් එකේදී අහන ප්‍රශ්න වලට යමු. right හරිනේ x වර්ග මම ලියන්න. ඒකයි x වර්ග ඍණ x ඍණ 2 සමානයි බිඳුව. මූල ගාන මම හදලා දෙන්නම්. ඔයාලා හදන්න යනවා වගේ. සර් ඍණ දෙකක් තියෙන අර ඔව් ඍණ දෙන්නේ ඍණ 2. ඒක දෙනවා මූල 17 සමානයි 4.1.2.
සර් වර්ගමූල කීයක් දීලා තියෙන්නේ? වර්ගමූල 17 දීලා තියෙනවා 4.1 2 කියලා. අනික හිතින් හදලා දුන්නේ වර්ගමූල 17ක් දැන් එන්නේ. 4.1යි දෙකද? දෙක. ඔව් 4.1 2. 4.1 2. උත්තරේ භාග සංඛ්‍යාවක් විදිහට තියන්න පුළුවන් නේ. භාග සංඛ්‍යා විතර දෙන්න පුළුවන්. x සමානයි ඍණ 5.12යි 1.2 බෙදීම 4 x සමානයි ධන 3.1.2 බෙදීම 4. එතකොට දැන් මේකේ දැන් උඩ දශම සංඛ්‍යාවක් තියෙනවනේ. ඒතර මේ වගේ තැන්වලදී මේක බෙදන්න. සාමාන්‍ය මේ භාග සංඛ්‍යාව විදිහට තියෙන ඊට උඩ පූර්ණ සංඛ්‍යාව. ඔව් එහෙම උනොත් බෙදන්න. ඒ උඩට දශම සංඛ්‍යාවක් આવොත් අනිවාර්යෙන් බෙදන්න. නැත්නම් උඩ පූර්ණ සංඛ්‍යාවක් තිබ්බොත් විතරක් අර සාමාන්‍ය විදිහට තියන්න. 4න් 5 4න් 3 4න් 2 ඒ වගේ තිබ්බොත් තියන්න. දැන් මේක උඩ තියෙන නිසා 4න් බෙද අනිවාර්යෙන්ම බෙදලා තියන්න. සර් ඔව් ඍණ 1.3යි ආ 0.2යි මේ 0.2යි පහ. ඍණ 1.2.8 0.78 දෙයි නෑ. 0.78. අරක වෙනවට හොඳේ. හරි හරි. තාම උත්තර දෙකයි හම්බුනේ. සඳුනේ යා ගණන් හදන ගමන් දෙන්නේ. සඳුනේ ගණන් හදනව නේද? ඔව් සර්. හරි. නම් උත්තරයක් ආවොත් එහෙම මට මේ කියන්න එක. ලැජ්ජ වෙන්න එපා. අනිත් අය වින්දය, පද්‍ය ඒ කට්ටිය සබ්ජෙක්ට් කරනවා. තරම් හතරවක රැද්ද ඔයාලා ගිහිල්ලාද? එහෙදු හදලා කියන්නේ නැද්ද? පොලින්දු ඔය උත්තර දෙකම තමයි. නේද? උත්තර දෙක කියන්නේ මෙතන ජෝඩු දෙකක් තියෙනවා. මොන ජෝඩුවද? එන 6.75 ධන 6.75. උදිතට 6.75 ධන 6.75. හරි නැතුව ඇති. හිමංස 1.28යි ඍණ 0.78යි. ඒක ධන ඍණ මාරු වෙනවා හිමංසට. එහෙනම් ගායත්‍රි තාම හදනවා. ඒ දීලා කාලේ දීලා හදන ඕගන්න 1.28යි ඍණ 0.78යි. ගන්න නෑ. එතකොට මේ හිමංසට ආපු උත්තරේ තමයි වාශිතයිලා තියෙන්නේ. ඒක ශලිතුගේ අනිත් පැත්ත ධන ඍණ මාරු වෙනවා. සමුදිත එද්නි ලස්සිත අදුක මිතුලි මගේ වැරදිද? තාම හැදුවේ නෑ. වැරදි කියලා දන්නේ. මම දන්නේ මාරුලා කිව්වේ. නෑ මේ හිමාශයටයි තව මේ හිමන්ත කියලා ළමෙක්ටයි මේ හිමන්ත කියන ගෑල් ළමයට ඇවිල්ලා තියෙනවා. ආගේ උත්තරේම මේ ධන ඍණ මාරු වෙනවා. ඔයාලට
ඍණ ආපු එකට ධන ඇවිල්ලා ධන ආපු එකට ඍණ ඇවිල්ලා. ඒක. හරි බලමු. ABC ලියා ගන්න පුළුවන් නේ. ABC. A වෙනුවට 2යි. B වෙනුවට ඍණ 1යි. C වෙනුවට ඍණ 2යි. ඉතින් මෙන්න මෙතරම වරද්දාගත්තොත් ඒ වැඩක් නෑ ඊට පස්සේ. ඉතින් දාන බලන්නවත් එපා. නිකවටවත් බලන්න එපා. x සමානයි ඍණ b වෙනුවට ඍණ 1. දාන හෝ ඍණ b වර්ග ඍණ 1 වර්ගය ඍණ 4යි. a වෙනුවට a 2යි. c වෙනුවට c ඍණ 2යි. බෙදීම 2යි. a වෙනුවට 2යි. හරි. මෙතන මේ ඍණයි ඍණයි මේ ඍණ ඍණෙන් වැඩි කරාම ධනයි ධන 1යි. ධන හෝ ඍණ ඍණ 1 වර්ග ඍණ 1 ඍණ 1ෙන් වැඩි කරා. x වරක් 1 1යි ඍණ ඍණෙන් වැඩි කරාම ධන. ඒකට ධන 1යි. 4 වරක් 2 8යි 8 වරක් 2 16යි. මොන ලකුණ ඍණ ධනෙන් වැඩි කරාම ඍණයි ඍණ ධනෙන් වැඩි කරාම ඍණයි ඍණ ඍණෙන් වැඩි කරාම ධනයි. දෙවරක් 2 4යි. ධන 1 ධන හෝ ඍණ 1යි 16යි එකතු කරාම 17යි. වර්ගමූල 17 බෙදීම 4. ඉර උඩයට කැපෙන්නේ නැහැ මොකෝ. එහෙනම් ධන 1 ධන හෝ ඍණ වර්ගමූල 17 වෙනුවට 4.12 බෙදීම 4. දැන් x සමානයි ඔන්න උත්තර දෙක ධන 1 දර උත්තරේ ගන්න ධන 4.12 බෙදීම 7. හෝ x සමානයි ධන 1 ඍණ 4.12 බෙදීම 4. තොර x සමානයි ලකුණු දෙක සමාන නම් එකතු කරනවා. එතකොට ධන 5.12 බෙදීම 4. හෝ x සමානයි ලකුණු දෙක අසමාන නම් ලොකු එකෙන් පොඩි එක අඩු කරන්නේ. ලොකු එක 4.12 එකෙන් එකක් අඩු කරාම 3.12 ලකුණ ඍණ. මේක 4ෙන් බෙදන්න. x සමානයි ධනනේ 1.11 11ට 2යි 21ට 8. ධන 1.28 හෝ x සමානයි ඍණ උත්තරයක් තියෙන්නේ 3ට 0.31ට 7යි 31ට 8යි. එහෙනම් 0.7යි. මොනවද තමයි ඉන්නේ. right ඔන්න ඒ විදිහට සමීකරණය විසඳන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් ඔයාලට කියන්නේ යන්නේ දුක හිතන කතන්දරය. හරිද? අහන්න දුක හිතන කතන්දරේ මොකක්ද දන්නවද? දැන් සමහර කට්ටිය ඉන්නවා මේ විදිහට සමීකරණය දුන්නට පස්සේ ආරයි විසඳගෙන යන්න පුළුවන්. හැබැයි සමහර කට්ටිය ඉන්නවා මේ විදිහට සමීකරණය දැන් ක්‍රම දෙකක් තියෙනවා විසඳන්න. එකක් සූත්‍රයේ භාවිතයෙන් නැත්නම් ගිය සතියේ කියලා දුන්න ක්‍රමයක වර්ග පූර්ණයේ භාවිතය. හරිද? දැන් සමහර කට්ටියට සූත්‍රය දීලා මෙහෙම හදාගෙන යද්දි කොහේදී හරි වරද්දනවා. විභාගයේදී ධන හරිනේ පොඩ්ඩයිමක් කියලා දෙන්න බෑ. කොතන ධනයිරි කියන්නේ? ධන හරිනේ නැහැ. ඒක මගේ ධනයිරින එමෙම හැමතිස්සෙම මතක තියාගන්න ලකුණු දෙක සමාන නම්. ලකුණු දෙක සමාන නම් එකතු කරලා එම ලකුණ. ලකුණු දෙක සමාන නම් එකතු කරලා එම ලකුණ. ලකුණු දෙක අසමාන නම් අඩු කරලා ලොකු එකේ ලකුණ. අඩු කරලා ලොකු එකේ ලකුණ. දැන් මෙතන මේ ලකුණු දෙක සමාන දෙවෙනි පියවරේ ඍණ වැඩි කරන්නේ ඍණ එකකින් අය. ඒ මෙතන b වෙනුවට ඍණ එකනේ තියෙන්නේ b වෙනුවට. දැන් අපිට මේ තියෙන ඍණ තමයි මේ තියෙන්නේ. ඒ ඍණ ලකුණ කොහොම ඍණ b කියලානේ සූත්‍රය තියෙන්නේ. මේ ඍණ තමයි කොහොමද තියෙන්නේ. ඊට b වෙනුවට ආදේශ කරන්න. right. b වෙනුවට ආදේශ කරන්න පුළුවන් b වෙනුවට ආදේශ කරනවා ඍණ එක. මේ ඒක තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ b වෙනුවට ආදේශ කරපු එක.
ඊට පස්සේ අර මෙතන සූත්‍රයේ තියෙන ඍණයි B වල තියෙන ඍණයි දෙක ඍණෙන් ගුණ කරාම තමයි ධනය කරන්නේ. අර ඒක නිසා ඒ අර ඍණ ලකුණක් එද්දී අනිවාර්යයෙන් වරහණක් දාලා මේක ආදේශ කරන්න. ඒ කියන්නේ ඍණ ධන වුණේක. ධන තිබ්බනම් ප්‍රශ්නයක් නෑ. ඍණයි ධනයි වැඩි කරනවා ආපස්සට. ඍණම තමයි. ඒක ඍණ එනවා කියලා කියන්නේ අනිවාර්යෙන් කොහෙන් හරි වර්ධින්න තියෙන ඊට කඩ වැඩි. හරිද? ABC ගන්න දැන් ආවේ මේ හසු දැන් ආවේ. ඌ මෙච්චරලා නිදාගෙන දැන් ඇවිල්ලා අනිත් දැන් ඇවිල්ලා අහනවා ABC ගන්නේ කොහොමද? මේක මේ ABC ගන්නේ A කියලා කියන්නේ මේ x වර්ගයේ සංගුණක. A සමානයි 2යි මේ. A සමානයි 2යි. B වෙනුවට එන්නේ ඍණ. අර මේ කමන්නේ මේක මේ රෙකෝඩින් එක දාලා තියෙන මේක එවන්න. ඒකෙන් බලා ගන්න අපරාධ. right ඊට පස්සේ දැන් සමහර කට්ටියට දැන් මෙහෙම සූත්‍ර දීලත් හදාගෙන යන්න බෑ කොහෙද හරි වරදිනවා. ඔයාලට කියන්න දුකයි මොකක්ද දන්නවා කියන්න දුක විභාගෙට අපිට සූත්‍ර දෙන්නේ නැහැ. මල වෙන ගාන හදන්නේ කොහොමද? සූත්‍ර දෙන්නේ නැහැ. අපි සූත්‍රයක් ගොඩ නගන්නවා. අපිට කියනවා මෙන්න මෙහෙම සූත්‍රයක් එන බව පෙන්වන්න. එහෙම පෙන්නලා ඉවර වෙලා තමයි විසඳන්න කියන්නේ. මාර කේස් එක අපිට සූත්‍ර දෙන්නේ නැහැ විභාගෙට. මේ සූත්‍ර දෙන්න කොහොමද ගණන් හදන්නේ? නෑ නෑ. අපිට කියනවා මෙහෙම සූත්‍රයක් ඔයාලා ගන්න. ඒ කියන්නේ ඔයාලට මොකක් හරි වගන්ති ගානක් දෙනවා. රූල් 5ක 6ක වගේ වගන්තියක් දෙනවා. ඔය වගන්තියෙන් ඔයාලා මේ සමීකරණයක් ගොඩ නගන්න. ඒ ගොඩ නගලා ඒ එන සමීකරණය තමයි විසඳන්නේ. ඒක නිසා සූත්‍රෙත් දැන් අපි හදන්නේ. දැන් අන්න ඒ වගේ ගණන් තමයි දැන් කරන්නේ. අර ගියා ගන්න බලමු කොහොමද කියලා ඒ වගේ ගණන් හදන්නේ. තවත් අමාරු වෙලද. මොන මගුලක් දෙක හිතේ මේක. ප්‍රඥා ගන්න. සමචතුරස්‍රාකාර ඉඩමක පැත්තක දිග x වේ. වගන් ගණන් කරන්නේ. සමචතුරස්‍රාකාර ඉඩමක පැත්තක දිග ඒකක x වේ. ඒකක කියන්නේ මොකක් හරි ඒකකයක්. මීටර හරි සෙන්ටිමීටර හරි ඒකක x වේ. yes සමචතුරස්‍රාකාර ඉඩමක පැත්තක දිග සමචතුරස්‍රාකාර ඉඩමක පැත්තක දිග ඒකක x වේ. මේ ඒකක කියන එකට මේ බය වෙන්න එපා. මොකද මේ ඒකක කියන්නේ කියලා. ඒකක කියලා කියන්නේ ඒ කට්ටිය අපිට ඒකකයක් දෙන්නේ නැහැ. මීටරද සෙන්ටිමීටරද කිලෝමීටරද අඟල්ද අඩිද කියලා දෙන්නේ නැහැ. මොකක් හරි කැමති ඒකකයක්. ඒක ඔයාලා උත්තරේ ලියන්නත් ඕනේ ඒකක කියලා තමයි උත්තරේ ලියන්නේ. මොකක් හරි ඒකකයක්. ඒකක x වේ. හරිද? තවත් ත්‍රිකෝණාශ්‍රාකාර ඉඩමක දිග සමචතුරස්‍රයේ දිගට වඩා ඒකක 4ක් වැඩිය. ත්‍රිකෝණාශ්‍රයේ පළල සමචතුරස්‍රයේ පළලට වඩා ඒකක දෙකක් අඩුය.
ඒකක දෙකක් ලැබෙයි. ඒකක දෙකක් වගේ. ගානේ පළවෙනි කොටස රෝම ඉලක්කම් 1. ඍජුකෝණාශ්‍රය දිග වීජීය ප්‍රකාශනයකින් දක්වන්න. ඍජුකෝණාශ්‍රය දිග වීජීය ප්‍රකාශනයකින් දක්වන්න. වීජීය ප්‍රකාශනයකින් දක්වන්න. දෙවෙනි කොටස ත්‍රිකෝණාශ්‍රයේ පළල වීජීය ප්‍රකාශනයකින් දක්වන්න. ත්‍රිකෝණාශ්‍රයේ පළල වීජීය ප්‍රකාශනයකින් දක්වන්න. තුන්වෙනි කොටස ඔය දැන් මම මේ දෙන්නේ ලකුණු 10ක ගානක් එන විදිය තමයි දෙන්නේ විභාගයට. ඔන්න ඔය විදිහට තමයි ලකුණු 10 හම්බ වෙන්නේ. තුන්වෙනි කොටස ඍජුකෝණාශ්‍රාකාර ඉඩමේ වර්ගඵලය වර්ග ඒකක 12ක් නම් වර්ගඵලය වර්ග ඒකක 12ක් නම් වර්ග ඒකක 12ක් නම් x වර්ග ධන 2x ඍණ 20 සමානයි බිඳුව සමීකරණය සපුරාලන බව පෙන්වනවා. x වර්ග ධන 2x ඍණ 20 සමානයි බිඳුව සමීකරණය සපුරාලන බව පෙන්වන්න. ඔන්න මේ සමීකරණය එනවා කියලා පෙන්වන්න ඕනේ. එහෙම ආවේ නැතුනොත් ඉතින් වැරදි. බලන්න සමීකරණයත් අපිට දැන් ගන්න වෙනවා. බව පෙන්වන්න. ඊට පස්සේ අන්තිම කොටස වර්ග පූර්ණයෙන් හෝ අනුක්‍රමයකින් සමීකරණය විසඳා වර්ග පූර්ණයෙන් හෝ අනුක්‍රමයකින් සමීකරණය විසඳා ත්‍රිකෝණාශ්‍රාකාර ඉඩමේ දිග සහ පළල හොයන්න. වර්ග පූර්ණයෙන් හෝ අනුක්‍රමයකින් සමීකරණය විසඳා ත්‍රිකෝණාශ්‍රයේ දිග සහ පළල හොයන්න. ඔයාලට වරහන් ඇතුලේ දීලා තියෙනවා වර්ගමූල 21 සමානයි 4.5. දැන් මම කියලා දෙන්නම්. පුළුවන් කට්ටිය හදාගෙන යන්න. එතකොට දැන් කොටස් 4ක් හරි 5ක් හරි තියෙනවානේ. 4ක් තියෙන කොටස් 4ටම තමයි ලකුණු 10 හම්බ වෙන්නේ. කෙලින්ම ගත්ත ගමන් මේ සමීකරණ විසඳන්න යන්න එපා. ඊට කලින් ප්‍රශ්න අහලා තියෙනවානේ. ඒක දැන් විසඳන්න විදිය බලා ගන්න වෙනවා. පුළුවන් කට්ටිය කරගෙන යන්න. බැරි කට්ටිය මම මේ ගාන මේ හදලා දුන්නේ මේ හරියටම උත්තරේ ඉන්නේ නැහැ. බලමු අපි. ධර්ම ගානක වෙනස් කරගෙන යයි. මුලින්ම අපිට කියනවා මේ විදිහට දුන්නට පස්සේ රූපයක් ගන්න පුරුදු වෙන්න. මුලින් සමචතුරාශ්‍රාකාර ඉඩමක් තියෙනවා. සමචතුරාශ්‍ර ඉඩම. මොන රූපෙන් ගත්තට පස්සේ ගාන නිතර අපි කියවන්න ඕනේ. ඒකේ පැත්තක දිග x කියලා තියෙනවා. හරි මෙන්න මේකත් x මේකත් x. ඊට පස්සේ ඍජුකෝණාශ්‍රාකාර ඉඩමකුත් තියෙනවා. ඍජුකෝණාශ්‍රාකාර ඉඩම අපිට කියනවා දැන් හිතන්නකො මේ පැත්තක දිග 10 10 කියලා දීලා තියෙනවා. අපිට කියනවා ඍජුකෝණාශ්‍රයේ දිග සමචතුරාශ්‍රයේ දිගට වඩා 4ක් වැඩි කියලා. ඒතර 4ක් වැඩි කියන්නේ මේ එක දිගක් 10 නම් මේකේ දිග වෙන්නේ 14ද 40ද? 4ක් වැඩි කියලා කියන්නේ 40. 4ක් වැඩි. 4ක් වැඩි. මේ 4ක් දැන් ඔයා හිතනවා දැන් ඔයා ගාව
ඔයාට රුපියල් 20ක් තියෙනවා. මං කියනවා ඔයාට වැඩියෙන් 4ක් මං ගාව තියෙනවා. 4ක් වැඩියෙන් මං ගාව තියෙනවා. එහෙනම් මං ගාව තියෙන 24ක්. 4 ගුණයක් කියලා කිව්වොත් තමයි 4න් ගුණ කරන්නේ. 4 ගුණයක්. 4ක් වැඩි කියලා කිව්වොත් ඒ තියෙන ප්‍රමාණයට 4ක් වැඩි. එහෙනම් 10ක් තිබ්බනම් 14ක් වෙනවා. ඒ 10ට 4ක් එකතු කරනවා. 20ක් තිබ්බනම් 24ක් වෙනවා. x කියන ප්‍රමාණයක් තිබ්බනම් x 4ක් එකතු කරනවා. x 4ක් එකතු කරාම අපිට කියන්න බැරි 20යි කියලා. එහෙනම් x එකතු කිරීම 4ක්. ඔන්න දිග. අපිට පළවෙනි කොටස කියන්නේ ඒකේ දිග. දිග සඳහා ප්‍රකාශනය දීගිය. මේක x ධන 4. ඒකක කියලා කියන්නේ. එහෙම ලිව්වේ නැතත් ප්‍රශ්නයක් නැහැ. අපි දන්නේ නැහැ මොකද්ද ඒකද කියලා. ඒකක x ධන 4. හරි. ඊට පස්සේ අපිට කියනවා පළල. පළල කියන්නේ සමචතුරස්‍රයේ පළලට වඩා දෙකක් අඩුයි. ඒතර දෙකක් අඩුයි කියලා කියන්නේ 10ක් තිබ්බනම් දිග දෙකක් අඩුයි කියන්නේ 8යි. 10න් දෙකක් අඩු කරලා. එහෙනම් x නම් තියෙන්නේ x ඍණ 2. ඒතර මේකේ පළල වෙන්නේ කියලා x ඍණ 2. ඒකයි. නම් පළවෙනි කොටස් දෙක නම් හරි. ඔය කොටස් දෙක ලකුණු දාන්න තමයි හම්බෙන්නේ. ඊට පස්සේ 1 1 2යි සමීකරණයේ ගොඩනගනවට ලකුණු 4යි සමීකරණයේ විසඳනවට ලකුණු 4යි. ඒතකොට තමයි ලකුණු 10 කම්ප්ලීට් වෙන්නේ. දැන් ඔයාලට ලකුණු 10න් දෙකක් හරි. right. ඔන්න දැන් අපිට කියනවා මේ ඍජුකෝණාශ්‍රය වර්ගඵලය වර්ගයකට 12ක් විදිහට ගන්න. වර්ගයකට 12ක් විදිහට අරගෙන මෙන්න මෙහෙම සමීකරණයක් පෙන්නන්නද. දැන් ඔන්න බලා ගන්න. මේ වගේ ගණන් වල අපිට මොකක් හරි දෙයක් දෙනවා වර්ගඵලයක් හරි මොකක් හරි දෙයක් දෙනවා. දැන් මේක නම් දීලා තියෙන වර්ගඵලය. මේකේ වර්ගඵලය මෙතන. එහෙනම් අනිවාර්යෙන්ම ඔයාලා කරන්න ඕනේ මේකේ වර්ගඵලය සඳහා සූත්‍රයක් ලියන්න. දැන් අපි මේකේ සමීකරණය ගොඩනගන්න එක සමීකරණයක් හදා ගන්න ඕනේ. සමාන ලකුණක් එන එකක් හදා ගන්න ඕනේ. ඒ සමාන ලකුණක් එන එකක් හදා ගන්න ඕන මොකකට හරි සමාන කරන්න ඕනේ. මොකකට හරි සමාන කරන්න මේ ගානේ අපිට දීලා තියෙන සමාන කරන්න දෙයක් දිගේ වර්ගඵලය විතරයි. මේකේ වර්ගඵලය 12යි. එහෙනම් මට ලියන්න පුළුවන් මේ ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය සමානයි ඔන්න සමීකරණය. ඉතින් අපි සමීකරණයක් ගොඩනගන්නේ නැතුව මේ සමීකරණේ බව පෙන්වන්න බෑනේ අපිට. අපිට මේව කර පෙන්වන්න බෑනේ සමීකරණය උඩින් ගෙනල්ලා දාන්න සමාන ලකුණු. අපිට ඒ සමානයි කියලා මොකක් හරි දෙයක් දෙන්න ඕනේ. ඒ සමාන කරන දේ සමීකරණයක් විතර ලියන්න. ආරයි. ඍජුකෝණාශ්‍රයක වර්ගඵලය හොයන්නේ කොහොමද? ඍජුකෝණාශ්‍රයක වර්ගඵලය හොයන්නේ දිග වැඩි කිරීම පළල. දිග වැඩි කිරීම පළල සමානයි 12. දිගට දැන් ආදේශ කරන්න. දිග කීයද? x ධන 4. ගුණ කිරීම පළල කීයද? x ඍණ 2. සමානයි 12. දැන් මොන චුට්ට උත්තරේට යනවා දැන් මේ. දැන් මේ තියෙන්නේ මේ වගේ පද දෙකක් ගුණ කරන විදිය දන්නවනේ ඔයාලා ඉගෙනගෙන 9 අවසර 10 අවසර ඉගෙනගෙන තියෙනවානේ. මේ වගේ දෙකක් අපි කොහොමද ගුණ කරන්නේ? මේ පළවෙනි පදයේ පළවෙනි ප්‍රකාශනයේ පළවෙනි පදය ගන්න x ඒක ගුණ කරන්න ඕනේ x ඍණ 2. ඊළඟට තියෙන ධන 4 ගුණ කරන්න ඕනේ ඊළඟ ප්‍රකාශනය. සමානයි 12. සමාන 12 අමතක කරන්න එපා. ඒක මේ පැත්තේ හැමම ඉන්නවා. දැන් වැඩි කරනවා. x වලින් වැඩි කරාම x වර්ග. ධනයි ඍණයි වැඩි කරාම ඍණ 2යි x. x වර්ග 2යි. ධනයි ධන 4x වලින් වැඩි කරාම 4යි x. ධනයි ඍණයි වැඩි කරාම ඍණ 4 වටක් 2 8යි. සමානයි 12. ඔන්න දැන් චුට්ට ටික ලං වෙනවා උත්තරේට. මේ චුට්ට ලං වෙනවා. x වර්ගයක් නම් ඔන්න ඇවිල්ලා තියෙනවා. ඕන්න එකක් නම් හරියි. x වර්ගය. දැන් මේ බලන්න මේ පද දෙක අපිට සුළු කරන්න පුළුවන්. මෙතන තියෙන ඍණ 2යි මෙතන තියෙන ධන 4යි. ඍණ 2යි ධන 4යි. ලකුණු දෙක අසමානයි. ලොකු එකෙන් පොඩි එක අඩු කරාම 2යි ලොකු එකේ ලකුණු ධන. එහෙනම් මේ දෙක සුළු කරාම ධන 2යි. ඔන්න චුට්ට හරියි. චුට්ට හරි. දැන් නිකන් ගොඩක් වගේ හරි වගේ. මේ බලන්න. දැන් බලන්න අපිට දීලා තියෙන උත්තරේ අපිට ඇවිල්ලා තියෙන උත්තරේක සමාන කරගන්න ඕනේ. x වර්ගයක් තියෙනවා. ඔව් හරි. ධන 2x කියන එකක් තියෙනවා. ඒකත් හරි. මෙතන තියෙන ඍණ 8 මෙතන තියෙන ඍණ 20. හැබැයි එහා පැත්තේ මොකද්ද තියෙන්නේ? බිඳුව. එහා පැත්තේ මුකුත් නැහැ. හැබැයි මේකේ එහා පැත්තේ කෙනෙක් ඉන්නවනේ. ඒ කියන්නේ එහා පැත්තේ කෙනා මෙහා පැත්තට අරන් ඉන්නේ. එතකොට ඒ පැත්තේ බිඳුවක් වෙනවා. එහෙනම්
x වර්ග ධන 2x ඍණ 8 තියෙනවා. මේ ධන 12 තියෙන්නේ ධන 12 මේ පැත්තට එද්දී ඍණ 12. දැන් බිඳුවක් ආ 2x කියන එකක් තියෙනවා. x වර්ගයක් තියෙනවා. මේ දෙක සුළු කරන්න. ඔන්න x වර්ග ධන 2x ඍණ 8යි ඍණ 12. ලකුණු දෙක සමානයි එකතු කරලා එම ලකුණ 12යි 8යි 20යි එම ලකුණුම ඍණ සමානයි. ඔන්න උත්තර. මෙන්න මේක බව පෙන්විය යුතුමයි. ඕක පෙන්වලා ඉවරලා මේක තමයි විසඳගෙන යන්න තියෙන්නේ. ඒතර මේක විසඳන්න ක්‍රම දෙකක් තියෙනවා. එක්ක වර්ග පූර්ණයෙන් එක්ක දැන් කියලා දුන්න සූත්‍රය පාවිච්චි. කැමැති ක්‍රමයකින් විසඳන්න පුළුවන්. right මේක හදාගෙන මේක විසඳලා මට උත්තරේ කියන්න. මේක විසඳන්න දැන් පුළුවන්. මම විසඳන්න ඕනේ නැහැ මේක. අපිට වර්ගමූල 21 දීලා තියෙනවා. right හදාගෙන මේ සූත්‍රය විසඳන්න. මට ඒක විසඳලා උත්තරේ කියන්න. සර් හරාවේ ඔව්. කීයද ආවේ? 7 මට ඕනේ ආයෙත් උත්තර දෙක කියන්න. 4 සර්. x සමානයි 4. ඔව් මේ උත්තර දෙකක් එන්න ඕනේ. මේ තියෙන වර්ග සමීකරණයක් නේ. අතන 21 නෙමෙයි දාලා ඔයා කියන්නේ. ඒකද කියන්නේ? නැත්නම් අන්තිම ඔව් සර්. උත්තරේද කියන්නේ මදුද? මොකද අන්තිම උත්තරේද නැත්නම් මේ වර්ගමූල වෙනුවටද? මට තේරෙන්නේ කියන්නේ. මොකද කියන්නේ අන්තිම උත්තරය 4යි කියලාද කියන්නේ? ඔව් සර් ආවේ නම් ඒතර උත්තර දෙකක් එන්න ඕනේ. මේ තියෙන වර්ගිත සමීකරණයක්. ඒක වර්ගිත සමීකරණයක් විසඳද්දී ඔයාලට උත්තර දෙකක් අනිවාර්යයෙන්ම පැමිණිය යුතුයි. මම කිව්වා මේක පාඩම පටන් ගන්න ඉන්නේ සතුයි. ඒක උත්තරයක් එන්න බෑ. ඒක උත්තරයක් එනවා නම් ඉතින් දෙකටම තනි උත්තරේ තමයි එන්නේ. ධන 3.58යි ඍණ 5.5 5යි 9.5යි 5.5. ඍණ හරි. දැන් ඉතින් මේක විසඳන්න තියෙන්නේ කැමැති ක්‍රමයක් පුළුවන්. ඕන වර්ග පූර්ණය ඕන සූත්‍රය.
මම මේක මේ පැත්ත මකන්නා. දැන් තියෙන සූත්‍රය විසඳන්න. right මම කරනවා වර්ග පූර්ණය. සූත්‍රය මම වර්ග පූර්ණය කරනවා. එතකොට x වර්ග ධන 2යි නියත පදේ හාල් පැත්තට රින 20 පැත්තට ගෙනිච්චාම ධන 20යි. දැන් මේ පැත්තට පූර්ණ වර්ගයක් කරන්න පදයක් එකතු කරන්න. එකතු කරන්න ඕන පදය කොහොමද හොයන්නේ? x ගාව තියෙන ඉලක්කම දෙකෙන් බෙදලා වර්ග කරනවා. දෙක දෙකෙන් බෙදුනහම 1යි, එක වර්ග කරාම 1යි. එහෙනම් දෙපැත්තටම මම එක ගාන එකතු කරනවා. 20 ධන 1. දැන් මේ පැත්ත මට ලියා ගන්න පුළුවන් පූර්ණ වර්ගයක් විදියට x වර්ග නිසා x, මෙතන ධන නිසා ධන, එකේ වර්ගමූලය 1යි. x ධන එකේ වර්ගය. මේ පැත්තේ 21. දැක්ක අර සූත්‍රයෙන් කරද්දී පියවර ගොඩක් තියෙනවා. මේකේ තියෙන පියවර අඩු ප්‍රමාණයක්. 3.58 රින 5.58. right. ඊට පස්සේ මේ වර්ගය යහ පැත්තට ගෙනියද්දී වර්ග මූලයක් වෙනවා. එතකොට x ධන 1 සමානයි වර්ගමූල 21 අපිට දීලා තියෙනවා ධන හෝ ඍණ 4.58. දැන් x සමානයි ධන හෝ ඍණ 4.58 මේ ධන 1 එහා පැත්තට ආවම ඍණ 1. උත්තර දෙකයි x සමානයි ධන 4.58 ඍණ 1 හෝ x සමානයි ඍණ කීය කොහොමද ඍණ 4.58 ඍණ 1. ලකුණු දෙක අසමාන නම් ලොකු එකෙන් පොඩි එක අඩු කරන්න. එතකොට 3.58 දාන්න. හෝ x සමානයි ඍණ 5.58. මෙන්න මේ වගේ තැනකදී මේ ලකුණු හතරෙන් ලකුණක්ම ලැබෙන තැනක් වෙනවා. මොකද ලකුණක් ලැබෙන තැන? හොරා ගන්න. අපි මේ x කියලා ගත්තේ මොකද්ද? x කියලා ගත්තේ අපි සමචතුරස්‍රයේ දිග. right. ඔයාලට කවදාවත් මොකක හරි දිගක් ඍණක් වෙන්න පුළුවන්ද? මම කියනවා අපේ වත්තේ ඉඩමේ දිග ඍණ මීටර 20යි. එහිම දිග වලට ඍණ කියලා දිග වලට කියනවාද? නෑ කවදාවත් මොකක හරි දිගක් ඍණ වෙන්න බෑ. ඒක නිසා මෙන්න මේ වගේ උත්තර දෙක ගත්තට පස්සේ මෙතනින් ඍණ උත්තරයක් තිබ්බොත් එතන යටින් ලියන්න මෙය ලිය නොහැක. ඒ අපි මෙහෙම ලියන්නේ x කියලා කියන්නේ දිගක් නිසා. අපිට x කියන්නේ මොකද්ද කියලා තිබුණ නැත්නම් x කියන කෙලින්ම සූත්‍රය විතරයි තියෙන්නේ. x කියන්නේ මොකද්ද කියලා අපි දන්නේ නැහැ. ඒතර අපිට කියන්න බෑනේ x කියන්නේ මොකද්ද කියනද ධන වෙන්නත් පුළුවන් ඍණ වෙන්නත් පුළුවන්. x කියන්නේ උෂ්ණත්වයක් නේ. උෂ්ණත්ව ධන වෙන්නත් පුළුවන් ඍණ වෙන්නත් පුළුවන්. ඒ මේ පිටරටවල වල උෂ්ණත්වය තියෙන ඍණ 5. මේ ෆ්‍රිජ් වල එහෙම උෂ්ණත්වය ඍණ 5, ඍණ 10, ඍණ 20. ඒතර x කියන එක අපිට අර්ථ දක්වලා තියෙනවා නම් x කියන්නේ මෙන්න මේකක් කියලා ඒ ගානට විනාශ වෙන්න බැරි නම් අනිවාර්යයෙන්ම යටින් ලියන්න ඕනේ මෙය විය නොහැක කියලා. x කියන්නේ සමචතුරස්‍රයේ දිග නිසා මේක වෙන්න බෑ. ඍණ 5යි කියලා උත්තරයක් තියෙන්න බෑ කොහෙවත්. එහෙනම් මේකට තියෙන්නේ තනි උත්තරයයි. මොකද්ද තියෙන්නේ තනි උත්තරේ? x සමානයි 3.581කට. ඔන්න ඕක තමයි උත්තරය. හැබැයි අපෙන් අවසානට අහන්නේ මේකත් නෙවෙයි අහන්නේ. අපිට කියන්නේ සමචතුරස්‍රයේ මේ ඍජු කෝණාශ්‍රයේ දිගය බලලා හොයන්න. ඍජු කෝණාශ්‍රයේ දිග කියලා කියන්නේ මොකක්ද? x ධන 4. x වලට ආපු උත්තර දැන් එකයි තියෙන්නේ. දෙකම ගන්නෙ නෑ. x වලට ආවි කියද 3.58ට එකතු කරන්න 4. එතකොට x සමාන මේ දිග සමානයි දිග සමානයි 7.58. පළල x ඍණ 2. එතකොට පළල කියන්නේ ඒ දෙකම අරගෙන හෝ කියලා දාන්න බැරිද? බෑ දෙකම අර හෝ කියලා ගන්න බෑ. මොකද ඍණ උත්තරයක් එන්නේ බෑනේ. x කියන්නේ ඍණ කියන්නේ ඒක අයින් කරන්න බෑ. ඉතින් එහාට ඒක ආයෙත් ගන්න බෑ. ඒතකොට ගන්න ධන උත්තරේ විතරයි. ධන උත්තරේ විතරයි දිගක් නිසා. ඒ දිගක් නිසා තමයි ධන උත්තරේ විතරක් සලකන්නේ. 1.58යි ඒකට. මෙන්න මේ උත්තර දෙක තමයි අරන් තියෙන්න ඕනේ. ඔයාලගේ ද්‍රව්‍ය ප්‍රමාණය. සංඛ්‍යාව තමයි ධන. එහෙම ඇහුවොත් ධන ඍණ වෙනවා. ඒක මොකක් හරි ද්‍රව්‍ය ප්‍රමාණයක් ඇහුවොත් ධන විතරයි. අර උෂ්ණත්වයක් වගේ දේවල් මේ ඍණත් වෙන්න පුළුවන් උත්තර. x කියන්නේ උෂ්ණත්වය. එහෙනම් ධන වෙන්නත් පුළුවන් ඍණ වෙන්නත් පුළුවන්. එහෙම වුණොත් උත්තර තේරෙම ටික ගන්න. ධන වලට උත්තර ටික ගන්නවා ඍණ වලට උත්තර ටික ගන්නවා. එහෙම වුණොත් දිගක් නම් ඍණ වෙන්නම බෑ. අතහැරලා දාන්න තමයි වෙන්නේ. එතකොට වටේ යන්නේ නැද්ද එතකොට?
වට යන්න කිව්වොත් විතරක් වට යන්න. අපිට දැන් මේ ගානේ වට වෙන්නේ සමහර තැන් අපිට කියනවා. ආසන්න පළමු දශම ස්ථානයට වට යන්න. එහෙම කිව්වොත් විතරක් වට යන්න. නැත්නම් එන උත්තරේ තියෙනවා. කිව්වොත් විතරක් වට යන්න. මෙන්න මේ දිගයි පළලයි තමයි ගානේ අහන්නේ. ඒ දිගයි පළලත් හොයලා තියන්න වෙනවා. අහන ප්‍රශ්නේ තුළ හොඳට කියවන්න වෙනවා. ප්‍රකාශන කරමු. ඔක ලියා ගන්න. ප්‍රකාශන ලියා ගන්න. අන්ති කරන්නේ 12ටද? ත්‍රිකෝණ ඔව් 12ට ඉවරනේ. ත්‍රිකෝණාශ්‍රයක දිග එහි පළලට වඩා මීටර් 3ක් විශාලය. එහි පළලට වඩා මීටර් 3ක් විශාලය. ත්‍රිජ්ජිකෝණාශ්‍රයක ත්‍රිකෝණාශ්‍රයක දිග එහි පළලට වඩා මීටර් 3ක් විශාලය. ත්‍රිකෝණාශ්‍රයක දිග එහි පළලට වඩා මීටර් 3ක් විශාලය. එම ත්‍රිකෝණාශ්‍රයේ වර්ගඵලය වර්ග මීටර් 18ක් නම් වර්ග මීටර් 18ක් නම් වර්ග මීටර් 18ක් නම් ත්‍රිකෝණාශ්‍රයේ දිග සහ පළල සොයන්න. ත්‍රිකෝණාශ්‍රයේ දිග සහ පළල සොයන්න. ත්‍රිකෝණාශ්‍රයේ දිග සහ පළල සොයන්න. ඊට පස්සේ ඒක තව දීලා තියෙනවා. මෙහි පළල සඳහා x ලෙස ගන්න. මෙහි පළල සඳහා x ලෙස ගන්න. ඊට පස්සේ අපිට යටින් දීලා තියෙනවා වර්ගමූල 3 සඳහා 1.73. මල. දැන් මේක අර සමීකරණ දීලත් නෑ අපිට. සමීකරණ දීලත් නෑ. දැන් ඒතකොට සමීකරණයක් ගොඩනගලා ඒ සමීකරණේ විසඳගෙන තමයි යන්න තියෙන්නේ. දැන් අපි ගන්න සමීකරණය හරිද වැරදිද කියලා අපිට චෙක් කරගන්න තැනක් නෑ. අය සමීකරණයත් අපිට දීලා නෑ. අපිට චෙක් කරගන්න තියෙන එකම තැන තියෙන මේ සමීකරණේ විසඳද්දී මේ මූල තුනක් ආවොත් ඔන්න වැඩේ හරි. පුළුවන් කතිය කරගෙන යන්න. අනිත් කතිය බෝඩ් එක බලන්න. අපිට මේක අඳින්න වෙන්නේ රූපේ ත්‍රිකෝණාශ්‍රය. ඒක අපිට පළල x ලෙස ගන්න. පළල x ලෙස ගන්න. එහෙනම් දිගත් ඔයාලා ලියන්න. දිග අපිට දීලා තියෙනවානේ. පළලට වඩා කොච්චරක් වැඩිද කියලා. හරියම චුට්ටක් කරා.
ඒතකොට දිග වෙන්නේ 3ක් වැඩි කියලා නේ කියන්නේ x දාන්න 3. මම 3ක් කියලා දුන්නේ. ඕ ඕ අතර වෙන්න. ඇයි හැදුව වාගයක්ද මම 3ක් වැඩි කියලා දුන්නේ. 3ක් වැඩි කියලා දුන්නේ. ඔව් දැන් හැදුව ඉවරයි ආ. ඉතින් එතකොට මේ වර්ගමූල තුන ආවද ඔයාලට? නෑනේ. එන්න පොඩ්ඩක් ඉන්න තමයි එයාට කියන්නේ ඒක තමයි එහෙම වුණොත් එන එකක් නෑ. ඔක 3ක් වැඩි එන වෙන එක එක 6ක් වැඩි කරගන්න. දැන් මේක දෙන්න කිව්ව තමයි ඊට කලින් 6ක් වැඩි කරගන්න කියන එක. 6නේ ඒතකොට 6 විතරක් කරගන්න. 6. ඒ ගාන හදාගන්න. 6ක් වැඩිය අර දිග පළලට වඩා මේ 6ක් වැඩි කියලා හදාගන්න. 6. ඒතර x දාන 6 කියන එක තමයි හදාගන්න ඕනේ. මේකත් අපිට දීලා තියෙන වර්ගඵලය කියලා 18යි. වර්ගමූල 18යි. එතකොට වර්ගඵලය සමානයි 18යි. එතකොට දිග වැඩි කිරීම 15. සමානයි 18. දිග x ධන 6 වැඩි කරන්න ඕනේ x වලින්. සමානයි 10. x වලින් වැඩි කරාම x වර්ග. ධන 6යි සමානයි 18. අපිට වර්ග සමීකරණයක් බව පෙන්වන්න කිව්වනම් එහෙම ඉතින්නේ මේක මෙහාට කරලා බිඳුවට සමාන කරලා පෙන්වන්න තමයි තියෙන්නේ. මෙන්න මෙහෙම සමීකරණයක් තමයි ඔයාලට එන්නේ. ඒතර මේක විසඳන්න ඕන නම් බිඳුවට සමාන කරන්න ඕනේ බිඳුවට සමාන කරලා තමයි විසඳනවා නම් එහෙම කරන්නත් පුළුවන්. නැත්නම් අර වර්ග පූර්ණයෙන් විසඳනවා නම් මෙතනින් නම් යන්න පුළුවන්. මේක බිඳුවට සමාන කරාම මොකද්ද වෙන්නේ? දැන් අර ABC දාගෙන හදනවා. අනිවාර්යෙන් අර ABC දානකොට එක පැත්තක් බිඳුවට සමාන වෙලා තියෙන්න ඕනේ. සූත්‍රයේ භාවිතයෙන් හදනවා. සූත්‍රයේ භාවිතයෙන් හදනවා නම් ABC අනිවාර්යෙන්ම තිබිය එක පැත්තක් බිඳුවට සමාන වෙලා තිබිය යුතුමයි. වර්ග පූර්ණයෙන් විසඳනවා නම් මෙතනින් නම් කරගෙන යන්නත් පුළුවන්. ඒක මම සූත්‍රයේ භාවිතයෙන් විසඳනවා. එතකොට ABC දන්නවනේ. A කීයද 1යි. B කීයද 6යි. C කීයද 18. ඍණ. එතකොට x සමානයි ඍණ B. B වෙනුවට මම ගන්න 6. ධන හෝ ඍණ මම සූත්‍රය ලියුවේ නැහැ. B වර්ග. I වර්ග ඍණ 4යි. A 1යි. C ඍණ 10. බෙදීම දෙවරක් 2යි එන්නේ. දෙවරක් 1 2යි. x සමානයි ඍණ 6 ධන හෝ ඍණ 6 වර්ග 36යි 4 වරක් 8 72 18 110 එන්නේ නෑ නේද වර්ගමූල 3ක් 36 පොඩ්ඩයි වර්ගමූල 6ක් එන්න එතකොට 6 වර්ග 36යි 72යි දාන්න එනවනේ එනවා දෙවරක් 1 2යි और x සමානයි ඍණ 6 ධන හෝ ඍණ වර්ගමූල 108 බෙදීම 2 වර්ගමූල 108 ආනකොට දෙකයි ඔය දැන් බෙදුවට පස්සේ ඔතන බෙදන්න පුළුවන් ඍණ 6යි දෙක බෙදන්න පුළුවන් ඔව් හැබැයි 108 දෙකෙන් බෙදන්න බෑ නෑ එතකොට 108 එනවනේ 36 6 එනවනේ 6 මුල 6 මුල 3 එතන 6 මුල කොතනද එතකොට බෙදන්න ඒක දෙකෙන් බෙදන්න ඒතර 6 තමයි දෙකෙන් බෙදන්නේ 6 දෙකෙන් ගහ 3යි ඔව් දැන් ඒ දෙක මේ 6ක් බෙදන්නේ ඔව් මේ දෙකම මොකද මේ දෙකේ ඉලක්කම දෙකටම පොදුයි මේ බෙදනවා නම් දෙකම බෙදන්න ඕන එකක් විතරක් බෙදන්න බෑ එහෙනම් බෙදනවා නම් දෙකම බෙදන්න එතකොට x සමානයි ඍණ 6 ධන හෝ ඍණ 108 කියලා කියන්නේ 36 වරක් 3 වර්ගමූල 36 කියන්නේ 6යි මූල 3 6යි මූල 3 බෙදීම 2 එතකොට x සමානයි දෙකෙන් බෙදන්න ඍණ 3 ධන හෝ ඍණ 3යි මූල 3
දැන් මූල තුන වෙනකොට ආදේශ කරනවා. අර x සමානයි. ඍණ 3 ධන හෝ ඍණ 3 වැඩි කිරීම මූල තුන වෙනකොට 1.7යි. ධන හෝ ඍණ 3න් වැඩි කරාම 9.5. උත්තරේ වෙනවා x සමානයි ඍණ 3 ධන 5.19 හෝ සමානයි ධන 2.19යි x සමානයි ඍණ 8.19යි. මාත ඍණ උත්තරය ඔකේ ගන්න පුළුවන්ද බැරිද? බෑනේ. x කියලා අරන් දින්න අපි මොකද්ද? මේකේ දිගක් නේ අරන් තියෙන්නේ. එතන මීටර කියලා අපිට දෙන්න තියෙන එක ගන්න පුළුවන්ද? බෑ බෑ. මීටර ඍණ ගණන් වෙන්න බෑ. ඒත් ඍණ ගණන් වෙන්න බෑනේ. මොකද ඍජු කෝණාශ්‍රයක පළලක් ඍණක් වෙන්න පුළුවන්ද? එහෙනම් ඒක අපිට අඳින්න බෑනේ ඍණයි කියන එක. ඍණ වෙන්න බෑ. මීටර කියලා දීලා තිබ්බත් ඒක ගන්න බෑ. මොකද කවදාවත් දිගක් කියන එක ඍණක් වෙන්න බෑ. ඒක ඍණනේ අපේ උත්තරේ. ඉඩමේ නෑනේ. x සමානයි එකක් ඍණ 3 ඍණ 5.19. ආව් ධන හරි. එකක් වෙනවා ඍණ 3ක් අඩු කරාම ධන 2.19 මීටර ධන හෝ x සමානයි ඍණ 8.19 මීටර. එතකොට මේ ඍණ කියන උත්තරේ ගන්න බෑ. මොකද x කියලා ගත්තේ අපි මේ ඍජු කෝණාශ්‍රයේ පළලනේ. කවදාවත් දිගක් පළලක් උසක් ඍණක් වෙන්න බෑ. අපි කවදාවත් කියන්නේ නැහැනේ මගේ උස ඍණ මීටර 2යි කියලා කියන්නේ නැහැනේ. ඍණ වෙන්න බෑ. උසක් දිගක් පළලක් ඍණක් වෙන්න බෑ. ඒතර මෙතන යටින් අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ මොකද්ද? මෙය විය නොහැක. එහෙනම් තියෙන්නේ එක උත්තරයයි. මොකද්ද? x කියන්නේ ධන 2.19 මීටර. ඒතර x කියලා ගත්තේ පළල. පළල 2.19 නම් දිගත් හොයන්න. දිග කියන්නේ x ධන 6. දැන් ඔය දිගයි බලලා හොයලා ඉවරයිද? නෑනේ තාම. තාම අපි x විතරයි නෙව්වේ. x කියන්නේ මොකද්ද මේක? x කියන්නේ පළල. තාම හොයලා තියෙන පළල විතරයි. දැන් දිග හොයන්න. කොහොමද දිග හොයන්නේ? දිග කියන්නේ x ධන 6. දිග කියන්නේ x ධන 6. x වෙනකොට ආවේ කීයද? 2.19. ඒකට 6ක් එකතු කරා. එතකොට 8.19 මීටර. 8.19 මීටර. තව ඉතින් හදවනම් මේකේ ගණන් වර්ග ගොඩාක් තියෙනවා. ඒතර මම වෙන ඊළඟ සතියට අරන් යන්න. තව එක ගණක් හදන්න පුළුවන් ඉතින් මේ වෙලාව 12යි බෑ. ඔයාලට පුළුවන් නම් ගණන් හදන්න පුළුවන්. නැත්නම් මේ ඊළඟ සතියට ඉතින් යන්න පුළුවන්. තව ඔය හදන ගණන් වර්ග 5ක් තියෙනවා හදන්න. ඍජු කෝණාශ්‍ර ගණන් තියෙනවා, ත්‍රිකෝණ ගණන් තියෙනවා. සාමාන්‍යයෙන් ගොඩාක් එක්සෑම් වල අයද දෙන්නේ ඍජු කෝණාශ්‍ර ගණන්. එක එක වර්ගයේ තියෙනවා. ඉතින් ඒවා ඉතින් හදන්න පුළුවන්. ඒතර ඊළඟ සතියේ මම ඒ ගණන් දෙකක් හදලා පාස් පේපර්ස් ටිකක් හදන්නම්. පාස් පේපර්ස් වල කොහොමද ඉන්න තියෙන්නේ කියලා ඒක නම් එක බලා ගන්න පුළුවන්. එතකොට කරන්න ගෙදර වැඩ තියෙනවා. ගෙදර වැඩ 13 4 අභ්‍යාසය කරන්න පුළුවන් ඔයාලට. 13 දැන් ඉවරයි නේද? ඔව් පොඩෙන් 13 4 අභ්‍යාසය ඉවරයි. මේ ඉවරයි නේ රෙකෝඩින් කරන්නේ. අයින් කරනවා. රෙකෝඩින් එක රයිට්. රෙකෝඩින් එක අයින් කරන්න. ඒක අයින් කරලා මට කියන්න මේ දැන් මටත් ගන්න පුළුවන් නේද රෙකෝඩින් එක?
පුළුවන් මේ පොඩ්ඩක් ඉන්න මම link එක ගවන්න. ආ අනේ රෙකෝඩින් එක දෙන්න. එතකොට මේ ගෙදර වැඩ වලට ඒ ටික කරන් ඉන්න. ඒතර මේ සතියේ ඉරිදාට ඒතර ක්ලාස් එකට මේ පුළුවන් කට්ටිය සහභාගී වෙන 10 අවුරුද්දේ ක්ලාස් එක සමගාමී සමීකරණ තියෙන්නේ. ඒතර ඉරිදා 11ට තියෙනවා මම දුන්නේ මන්නම් මේ ලින්ක් එක ගන්නම්. නැත්නම් අර වෙබ්සයිට් එකෙන් මේ වෙන්නත් පුළුවන්. ඉරිදාද සර්? 11ට තියෙන ඉරිදා 11ට. ඒතකොට මේ ක්ලාස් වෙන කට්ටිය ක්ලාස් ෆීස් එක වෙන කට්ටිය දැන් මේ මාස රස්සාවට ගෙවනවා අද එක්ක අහුවෙයි. ඒක ගන්නම් මේ දැන් පේපර් ක්ලාස් එක පටන් ගන්නවා. ඒකෙත් රෙකෝඩින් එක දානෝනේ. ඒකෙත් රෙකෝඩින් එක බලමු දැන් මේ ආවොත් එම්මොත් දානවා හරි. රෙකෝඩ් කරගන්න පුළුවන්. එම්මොත් එතකොට මේ කට්ටිය ඒතකොට මේ පේපර් ක්ලාස් එක අඳහරුවාද හෝ පදාද තියෙනවා අනිවාර්යෙන් පේපර් එක ලියන්න ඉන්න. පේපර් එක ලියලා බලමු කොහොමද දාලා කියලා යනවා. ටයිමින් කරන්න පුළුවන්ද විනාඩි 45ට අපිට හදා ගන්න වෙනවා අනිවාර්යෙන්. ඒ සාමාන්‍ය අමාරු ප්‍රශ්න නෙවෙන්නේ. ඔය කෙටි ප්‍රශ්න 25ට අමාරු ඒ වෙන්නේ නැහැ. එන්නේ ලේසි ඒවා තමයි එන්නේ. ඒක අදාළවද හෝ බලන්න මම ඉරිදට කියන්නම්. ඒතර ඔයාලා මට මැසේජ් කරලා කියන්න වෙනවා ඔයාලට පුළුවන් දවස්. ඔයාලා මට මැසේජ් කරන කට්ටියගෙන් මට මැසේජ් ගෙවලා තියෙන කට්ටියගෙන් වැඩිපුරම පුළුවන්